ශ්‍රේණි දෙවනි කොටස ශ්‍රේණි දෙවනි කොටසෙන් අද අපි ඉගෙන ගනිමු. අද අපි ඉගෙන ගනිමු සමාන්තර ශ්‍රේණි ගැන. සමාන්තර ශ්‍රේණි ගැන ටිකක් වැඩිපුර ඉගෙන ගන්න ඕන. සමාන්තර ශ්‍රේණි වල අපි දන්න සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද? පද දෙකක් අතර එකම දිශාවට මෙන්න මේ වචනේ හරි වැදගත්. එකම දිශාවට පොදු අන්තරය නියත. එකම දිශාවට පොදු අන්තරයෙන් නියත වන ශ්‍රේණි තමයි සමාන්තර ශ්‍රේණි කියන්නේ. දැන් බලන්න එකම දිශාව කියන්නේ දැන් බලන්න මේක මෙහෙට යනකොට මේ පැත්තට යනකොට 3යි. ආයෙ මෙතන 7යි 10යි එහෙම එකම දිශාව. දැන් මේකේ බලන්න මේ පැත්තට යනකොට 3න් 2ක් අඩු වුණාම 3න් 2ක් අඩු වුණා. දැන් මේකේ දිශාව ධන දිශාවක්. මේකේ අඩු වෙමින් යන පේනවා. 3න් 1ක් අඩු වෙනවා. ආයෙ තව එකක් අඩු වෙනවා. ආයෙ මේ පැත්තට තව එකක් අඩු වෙනවා. ඔහොම අඩු වෙවි යන ශ්‍රේණිය. ඊට මේකෙන් ඍණ වුණාට දැන් මේ ශ්‍රේණිය මොකද වෙන්නේ? මේ ශ්‍රේණිය මේ පැත්තට යන්න වැඩි වෙනවනේ. ඒ දිශාවට වැඩි වෙනවා. ශ්‍රේණිය මේ පැත්තට යන්න වැඩි වෙනවා. මෙයාත් මෙහෙට යන්න වැඩි වෙනවා. මෙයාත් මේක බැලු දෙන්න වැඩි වෙන්නේ කොච්චරකින්ද? ධන 2කින් වැඩි වෙනවා. ඍණ 9 ධන 2 ඍණ 7යි. එහෙම ධන 2යි. ධන 2යි. පොදු අන්තරය එකම දිශාවට පොදු අන්තරය නියත වන ශ්‍රේණි තමයි සමාන්තර ශ්‍රේණි කියලා හැඳින්වෙන්නේ. නිකන් මේ උදාහරණ දෙක දැනගන්න ඒක කිව්වේ. අපි දන්නවා සමාන්තර ශ්‍රේණික පොදු පදය TR කියන එක මට ලියන්න පුළුවන්කෝ? A ධන R ඍණ එක වාරයක් D. මම ඊයේත් සාකච්ඡා කරා කලින් වීඩියෝ එකේ. ඒ කියන්නේ මුල් පදයේ වාරයක් පොදු අන්තරය මේ දෙක. ඊළඟට සමාන්තර පොදු පදයේ TR නම් දැන් පදයෙන් වල එකතුව එක මට ලියා ගන්න පුළුවන් SN. SN ගේ සූත්‍රය මොකද්ද මතක ඇති පොඩි කාලේ ඉගෙන ගත්ත මේවා. n බෙදීම 2යි. 2යි a ධන n ඍණ එක වාරයක් T. 2යි a ධන r ඍණ එක වාරයක් T. අපි r වලින් මයන් මොකද මේ SR නේ එතකොට r නේ පද r වල එකතුව. පද r වල එකතුව r ඍණ එක වාරයක් D එක එන්නේ. r ඍණ එක වාරයක් D එන්නේ මෙතන. n බෙදීම 2යි r ඍණ එක වාරයක් D. හරිනේ සමාන්තර ශ්‍රේණියක පදෙන්හි එකතු. ඒ කියන්නේ පද 10ක් තියෙනවා නම් පද 10 එකතු මුල් පදයයි අවශ්‍ය පද ගානයි පොදු අනුපාත පොදු අන්තරයයි. ඒවා දන්නවනම් අපිට පද ටික හොයාගන්න පුළුවන් පද ටික එකතු. පැහැදිලි ඇති කියලා හිතමු. මෙන්න මේ සූත්‍ර දෙකේ එන විදිය ඔප්පු කිරීම අපි දැනගන්න ඕන. නමුත් මේ විභාගයට නම් එතරම් වැදගත් වෙන්නේ නැහැ. අපි දැනගන්න ඕන නිසා ඒක ඉගෙන ගනිමු. මේ සමාන්තර ශ්‍රේණියක් කියන එක මට ලියන්න පුළුවන් මෙහෙම කොහොමද? ඒ කියන්නේ සමාන්තර ශ්‍රේණිය දැන් හිතන්න මේක 2 4 6 8. දැන් මේ ශ්‍රේණිය බලුවොත් මෙයා හැදෙන්නේ කොහොමද බලන්න. මුල් පදයේ 2. දැන් මේ අතර පොදු අනුපාතය 2 නම් මේ 4 කියන එක නා හැදෙන්නේ 2 ධන 2. 6 කියන එක නා හැදෙන්නේ එතකොට දැන් 6 කියන එක නා හැදෙන්නේ 2 වාරයක් 2 ධන 2. තියෙනවනේ. 2 වාරයක් හදලා කියන්නේ මුල් පදයට හැමතිස්සෙම පොදු දැන් මෙතන තියෙන දැන් පොදු අන්තරය 2 නම් මෙතන තියෙන 2 වාරයක් 2නේ. ඒක මුල් පදයට හැමතිස්සෙම පද 2 3ක් එකතු වෙලා තමයි හැදෙන්නේ මුල් පදයට. එහෙනම් මට සමාන්තර ශ්‍රේණියක් කියන එක සාධාරණ ලියන්න පුළුවන් නේ මුල් පදේ නම්. දෙවෙනි පදේ A ධන D පොදු අන්තර 1යි. තුන්වෙනි පදේ A ධන 2යි D. ඔහොම මට දිගටම ලියාගෙන යන්න පුළුවන්. තිත්තුනක් දැම්මම සමාන්තර ශ්‍රේණිය. සමාන්තර ශ්‍රේණියක් මට ඔය විදිහට ලියා ගන්න පුළුවන් සාධාරණ මුල් පදේ නම් එයාට පළවෙනි පදේ එන්නේ පොදු අන්තර 1යි. දෙවෙනි පදේ එන්නේ පොදු අන්තර දෙකක් පොදු අන්තර මේ දෙකක් පොදු අන්තර. දැන් තුන්වෙනි පදේ 3යි D. එහෙම අපිට දිගටම ලියාගෙන යන්න පුළුවන්. දැන් මේ අපි හදන්නේ n වෙනි පදේ සඳහා සූත්‍රයක් ගන්න Tn. මට T එක ලියන්න පුළුවන් කොහොමද? T එක කියන්නේ A නේ. ඒ කියන්නේ A එකතු වෙනවා 1 ඍණ 1ක් D. දෙවන පදේ ලියා ගන්න පුළුවන් කොහොමද? T දෙක. A ප්ලස් දෙවෙනි පදේ කියන්නේ මෙයා. ඒ කියන්නේ 2 ඍණ 1ක් D. ප්‍රශ්නයක් නෑ. තුන්වෙනි පදේ ලියා ගන්න පුළුවන් T3 කොහොමද? A ප්ලස් මෙන්න මෙයා. ඒ කියන්නේ දැන් 2 ඍණ 1 නේ. ඒ කියන්නේ 3 ඍණ 1ක් D. එහෙමනම් කොහොම ගිහිල්ලා මට R වෙනි පදේ ලියා ගන්න පුළුවන් කොහොමද? R වෙනි පදේ ලියා ගන්න පුළුවන් TR A plus R ඍණ 1යි D. හරිනේ? මේක තමයි පොදු පදේ. පොදු පදේ කියන එක අර සූත්‍රය හැදෙන්නේ එහෙම. මේක මතක තියෙන්න ඕන ඉස්සරහ ගණන් හදන්න. දැන් එකතුව ඊළඟට අපි
SN ගේ සූත්‍රය එන්නේ කොහොමද කියලා බලමු. මේ රටාව විදිහට මෙහෙම යනකොට දැන් මෙතන දැන් හැමතිස්සෙම මෙතන නියතයක් 1 1 2 3 4 හොම හොම කියලා R වෙනි පදේදී R සාධාරණ පදේදී එතන R වලට නෑ. එච්චරයි වෙනස. TR නම් මෙතන 3 නම් මෙතන 3යි මෙතන 2 නම් මෙතන 2යි මෙතන 1 නම් මෙතන 1යි. මෙතන R නම් මෙතන R. ඒකයි විශේෂත්වය. දැන් අපි SN බලමු ඊළඟට. දැන් SN කියන එකේ තේරුම මොකද්ද? පද n වල එකතුවනේ. දැන් ඒක උදාහරණයක් විදිහට ගත්තොත් 2 4 6 කියන සමාන්තර ශ්‍රේණිය ගත්තොත් මෙයාගේ S3 කියන්නේ පද 3ක එකතුව. පද 3 කියන්නේ මෙන්න මේ 3. ඒ 3 එකතු කරාම 10යි 12යි. දැන් n කියන්නේ මොකද? පද n සංඛ්‍යාවක එකතුව. දැන් SN ගේ සූත්‍රය මොකද්ද? මෙන්න මේක අපි ඔප්පු කරන්න යන්නේ මේ. n බෙදීම 2යි 2යි a ධන r වෙන 1යි d. ලෝක ඔප්පු කරන්න යන්නේ. බලමු ඒක කොහොමද එන්නේ කියලා. SN ගේ එක ගන්න නම් එකතු වෙන SN කියලා ලියාගෙන අර සමාන්තර ශ්‍රේණිය සාධාරණ විදිහට ලියා ගන්න මේක a plus b plus තුන්වෙනි පදේ a plus 2යි මේ වැඩේ කරන්න මුලින් පද 3යි අගින් පද 3යි ලියා ගන්න ඕනේ. මම මුල් පදේ මේ දැන් මුල් පද 3 හරිනේ අන්තිම පදේ දන්නේ නැහැ නේ. එහෙනම් nd කියලා ලියන්න ඕනේ. මම අන්තිම පදේ කියනවා tn කියලා. n වෙනි පදේ tn අන්තිම පදේ. දැන් මෙතන ඕනනම් කෙනෙකුට පද r වල එකතු හොයන්න මෙතන r කියලා දාගන්න ප්‍රශ්නයක් නැහැ. මෙතන r ේ නියත මේ n වෙනි පදේ r වෙනි පදේ සාධාරණ පදේ එහෙම ගැටලුවක් කරගන්න එපා. දැන් කලින් r දැම්මේ මෙතන n දාලා තියෙන එහෙම හිතන්න එපා. පද n වල එකතුවනේ tn. දැන් අන්තිම පදේ tn නම් එයාට කලින් පදේ මට ලියන්න පුළුවන් කොහොමද? අන්තිම පදේ පොදු අනුපාත එකක් අඩු වෙනාම හරිනේ. දැන් එයාට කලින් පදේ එන්නේ tn ඍණ d. පැහැදිලිද? ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට 2 4 6 ඔහොම ගිහිල්ලා දැන් හිතන්න අන්තිම පදේ 20 නම් එයාට කලින් පදේ එන්නේ 18නේ. එයාට කලින් පදේ එන්නේ 16යි. මෙයාගෙන් පොදු අන්තරයක් අඩු කරලා. මෙයාගෙන් පොදු අන්තරයක් හැමතිස්සෙම අඩු කරලා. හරිනේ. පැහැදිලිද කියලා හිතනවා. දැන් මේ ශ්‍රේණිය දැන් මුලින් පද 3යි අගින් පද 3යි කියනකොට මැද හිස්තනක් නේ. 3ක් දාලා. එතකොට එන්නේ කොහොමද? අන්තිම පදේ tn ඊට කලින් පදේ tn ඍණ d ඊටත් කලින් පදේ tn ඍණ 2යි d. පැහැදිලිද කියලා හිතන්න. දැන් ඒ වගේ මුලින් පද 3යි අගින් පද 3යි ලියනකොට මේක එක පේජෙකම ලියා ගන්න පුළුවන් නම් හොඳයි. මට මෙතන ඉඩ නැති නිසා මම පේජ් දෙකකට ලියා ගන්නවා. 2යි d plus tn ඍණ d plus tn. හරි පැහැදිලිද කියලා හිතන්න. ඊළඟට දැන් මේ පදේ n වල එකතු හොයන ක්‍රමය ඊළඟට මෙන්න මේ SN කියන එක කියනවා. SN කියන එක කියනවා. ඊට පස්සේ මම මේ SN ආයි ලියනවා. දැන් SN කියන්නේ මේ පදේ n සංඛ්‍යාව එකතුවනේ. මට මෙහා ආයි අනිත් පැත්ත දාලා ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ අග පදේ මුලින් ලියා ගන්න. tn plus ඊළඟට අගින් තියෙන දෙවෙනි පදේ tn ඍණ d. ඊට පස්සේ අගින් තියෙන තුන්වෙනි පදේ tn ඍණ 2යි d. රිවර්ස් එකට ලියනවා මේ ශ්‍රේණිය. මේක ධන 3ක් දාලා ඊළඟට මේ පදේ a ධන 2ක් d. ඊළඟට ඊළඟ පදේ a ධන d. ඊළඟට මුල් පදේ plus a. දැන් මම මොකද කරන්නේ? දැන් එකම ප්‍රකාශනය තමයි දෙපැත්තට ලියුවේ. දැන් මං හිතනවා මේක 1 මේක 2 මම මේ දෙන්න එකතු කරනවා. මේ පොඩි කාලෙත් සමහරවිට ඉගෙනගෙන ඇති. නැතුණත් ප්‍රශ්න නැහැ. දැන් ඉගෙන ගන්න. 1 2 එකතු කරගම මේ පැත්තේ හැදෙනවා 2යි s. දැන් බලන්න. දැන් නිකන් එකතු කරන්න යන්න එපා. එක එක්කෙනාට අනුරූප පද ටික එකතු කරන්න. ඒ කියන්නේ මෙන්න මේ. අපි බලන්න දැන් මේ දෙන්න එකතු වුණාම මොකක්ද වෙන්නේ? a ධන t. ආයේ මේ දෙන්න එකතු වුණාම මොකද? දැන් මේ පදේ මෙයා හිතන්න. මේ දෙන්න එකතු වුණාම මොකද වෙන්නේ? a ධන tn එකක් ආයෙ හදනවනේ. a ධන t. ආයෙ මේ දෙන්න එකතු වුණාම මොකද වෙන්නේ? ආයෙ a ධන tn. අනුරූප පද හොම්මම එකතු වෙනවනේ මේ දෙන්න මුලදී එකතු වුණා. ඊළඟට අදාළ පද ටික වෙන වෙනම එකතු කරගෙන තුන්වෙනි පදෙත් එන්නේ. ඔහොම අන්තිමට යනකම් ගියාට පස්සේ ඔක්කොම ටික හැම එක්කෙනාටම අනුරූප පදයක් එනවා. ඒ කියන්නේ දැන් මේ ඒ මෙතන tn ඍණ d ට අනුරූප පදේ මෙයාට ඔයගොල්ලෝ එක පෙරට ලියවනම් තේරෙන්නේ මෙයාගේ අනුරූප පදේ මෙතන ඉන්නේ. ඒත් අගින් පද තුන ගත්තත් ඒත් ඉන්නේ a ධන tn. කොහොම කියලා. අන්තිම පද දෙක එකතු කරලා බලන්න ඒත් එන්නේ a ධන tn. දැන් අන්තිමට මේ ගත්තම මොකක්ද එන්නේ?
මේ මෙතන ඒදන tn පද කොච්චර තියෙනවද? n ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන අපිට අන්තිමට ලැබෙනවා 2n සමානයි. ඒදන tn පද n ප්‍රමාණයයි. මේ ශ්‍රේණියේ පද n ප්‍රමාණයක් තියෙන ශ්‍රේණියක් නේ අපි ගත්තේ. ඒ කියන්නේ n වාරයක් ඒදන tn. දැන් කොහොම වෙනවද? දැන් වැඩි ඉවරයි. දැන් ඒ වාරයක් එන්දන tn. tn කියන්නේ මොකද්ද? අපි කලින් ඔප්පු කරා මොකද්ද? tn කියන්නේ tn සම tr නේ අපි ගත්ත ප්‍රශ්නයක් නේ. ඒ දන r රින එක වාරය එහෙනම් n රින එක වාරයක් d. දැන් tn ට මෙන්න මේ කැලල මෙතෙන්ට ගෙනල්ලා දාලා සුළු කරලා දෙකෙන් බෙදන්න. අවසානට අපිට ලැබෙයි මෙන්න මේ සූත්‍රය. ඒ දෙකයි n බෙදීම දෙකයි දන n රින එක වාරයක් d කියන සූත්‍රය ලැබෙයි. පොඩි කාලේ ඉගෙනගෙනත් ඇති. එහෙම නැත්නම් දැන් හරි ඉගෙන ගන්න. මේ දේ දැන් විභාගෙද ඔප්පු කරන්න එන්න නැති වෙන්න පුළුවන්. නමුත් ඉස්සරහට ශ්‍රේණි දැන් ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි. එයාගේ අයික්‍ය ලියනකොට එයාගේ අයික්‍ය එකතු කිරීම ලියනකොට මේ ඉගෙන ගත්ත දේ වැදගත් වෙයි. අපි ඊළඟට යන් ගුණෝත්තර ශ්‍රේණි වලට. ඊළඟ ගුණෝත්තර ශ්‍රේණි. ගුණෝත්තර ශ්‍රේණි කියන්නේ මොකද්ද? එකම දිශාවට පොදු අනුපාතයක්. පොදු අනුපාතයක් තියෙන ශ්‍රේණිය. ඒ කියන්නේ එකම දිශාවට පද දෙකක් අතර අනුපාතය නියත වෙන ශ්‍රේණි තමයි ගුණෝත්තර ශ්‍රේණි කියන්නේ. ඒ කියන්නේ දැන් අනුපාතය කියන්නේ මේක බලන්න. පිටිපස්සේ පදෙන් පෙර පදේ බෙදන්න. 4 බෙදීම 2. 2යි. 8 බෙදීම 2. ඒ කියන්නේ හැම එක්කිනා අතරම නියත වෙන්න ඕන. 8 බෙදීම 4 ආයි 2යි. හරි? ඒ පොදු අනුපාතය නියත. ඊට පස්සේ මෙයාගේ බලමු. මේ දෙන්න බෙදන්න. ඍණ 9 බෙදීම 3. ඍණ 3. මේ දෙන්න බෙදන්න. 27 බෙදීම ඍණ 9. ආයෙ ඍණ 3. හරිනේ? එකම දිශාවට දැන් මෙයාගේ පොදු අනුපාතය දැන් මේ පැත්තට වැඩි යනවා. එකම දිශාවට. දැන් මෙයාගේ මොකද වෙන්නේ? මෙයාගේ මෙහෙට යනකොට රිංග තුන අඩු වෙවි ඉන්නේ නේද දිස්සනේ. තේරෙනවද? ඒකයි එකම දිශාව කියලා කියන්නේ. ඒ දිශාව කතන්දරේ හිතන්න එපා. අනුපාතය නියත වෙන්න ඕන. මේ අනුපාතය නියතයි. හැම දිස්සෙම නියතයි. ජියොමෙට්‍රික් සීරීස් එකක් කියලා කියන්නේ. ඊළඟට මේකෙත් අපි දැනගන්න ඕන දේවල් තියෙනවා. දැන් බලන්න ගුණෝත්තර ශ්‍රේණියක මුල් පදයේ a නම් ඊළඟට පොදු අනුපාතය x නම් r වෙනි පදය කියන එක මේ සූත්‍රයෙන් ලැබෙන පොඩි කාලේ ඉගෙන ගන්නවා. tr සමාන ax r රින 1. ඊළඟට n වෙනි පදයෙන් වල එකතුව sn. එකතුව කියන එක මෙන්න මේ සූත්‍රයෙන් ලැබෙන. මෙතන පොඩි දෙයක් තියෙනවා. මොකක්ද මේ පොඩි දෙය? දැන් පොදු අනුපාතය කියන්නේ x කියන එක නම් එකට වඩා විශාල නම් අපි මේක ගන්න. ඇයි එකට වඩා විශාල නම් කියන්නේ හිතන්න x කියන්නේ පොදු අනුපාතය 2යි. ඒකට දෙකේ යම් කිසි බලයක් ඍණ එක. එතකොට ධන උත්තරයක් නේ. හිතන්න පොදු අනුපාතය වෙනවා භාගය කියලා. ඒ කියන්නේ x කුඩායි එක නම් මොකද වෙන්නේ? මේක එකත් එක්ක තමයි යන්නේ. x කුඩායි එක නම් පොඩි කාලෙත් අපි ඉගෙනගෙන තියෙනවා. මේ සූත්‍රය අපි මාරු කරලා ගන්නවා. කොහොමද? ඒ කියන්නේ එතකොට එන්නේ x ඒ වාර එක ඍණ x න් යට එක ඍණ x කියලා ගන්න. උඩ යට දෙක මාරු නැහැ. නැත්තම් මෙතන ඍණ එනවා. ඒ ප්‍රශ්නේ. ඊළඟට මේක තව ඉස්සරහට දැන් අභිසාරිතාවේ කතා කරනකොට තව මේක ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒක අපි ඊළඟට බලමු. දැන් දැනට මේක මතක තියාගන්න. ඊළඟට x සමාන 1 වෙලාවෙ මොකද වෙන්නේ? x සමාන 1 වෙලාවෙ x සමාන 1 වෙලාවෙ මේක හැදෙනවා. මේ පදයෙන් වල එකතු sn කියන එක නා n a කියලා අපිට ලැබෙනවා. x සමාන 1 කියන්නේ පොදු අනුපාත 1 වෙලාවෙ. පොදු අනුපාත 1 වෙලාවෙ. දැන් අපි මේ ටික එන විදිහත් පොඩ්ඩක් ඉගෙන ගන්නමු ඊළඟට. බලන්න දැන් සමාන අපි ගුණෝත්තර ශ්‍රේණියක් කියන්නේ a. දැන් ඒ කියන්නේ මේ 2 4 ඊළඟට 8 කොහොමනේ යන්නේ දැන් මේ. එහෙම වුණාම හිතන්න දැන් මෙතන තියෙන්නේ a ඊළඟට ax. බලන්න මුල් පදයේ 2යි ඊළඟ පදේ 2 වාරයක් 2. ඊළඟ පදේ plus ax වර්ගය මේ 2 වාරයක් 2 වර්ගය පොදු අනුපාතයේ වර්ගය පොදු අනුපාතයේ වර්ගය. හැමතිස්සෙම ඊළඟ පදේ ලියන්න ඕන ax ඝනය පොදු අනුපාතයේ ඝනය. ඔහොම ලියාගෙන යන්න පුළුවන්. පැහැදිලි ඇති කියලා හිතනවා ඒක. ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. ඊට පස්සේ දැන් මට මේකේ පළවෙනි පදේ කොහොමද යන්න පුළුවන්? t1 සමානයි. ඉතින් a කියන්නේ මොකද? a මොකද්ද? ඒ කියන්නේ ax 1 ඍණ 1. අය ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බල ඒකයි. ප්‍රශ්නයක් නැහැ. 1 ඍණ 1. ඊට t2 කියන එක ලියන්න පුළුවන් මොකද? ax. ඒ කියන්නේ ax
දෙක ඍණ 1. පැහැදිලිද? තුන්වෙනි පදේ t3 ax ax 3 ඍණ 1. දැන් ඔහොමම ලියාගෙන ගියොත් tr කියන්නේ මොකක්ද? sorry මෙතන ax නෙන්න t3 කියන්නේ x වර්ගය. හරි? එතන මෙතන ඉන්නේ මොකක්ද? ax r. හරි? r වෙනි පදේ. එහෙම වුණොත් sorry r ඍණ 1. පැහැදිලි නේයි? මෙතන 3 නම් මෙතන 2 නම් 1. මෙතන 3 නම් මෙතන 2. මෙතන r නම් මෙතන r ඍණ 1. එහෙම වුණොත් මෙතනනේ a x මෙතන තියෙන එක නම් මෙතනත් එන්න එපා. r ඍණ 1. අන්න එහෙම තමයි. tr සමාන ax r ඍණ 1 කියන සූත්‍රය අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි sn කියන එකත් ඔප්පු කරගන්න බලමු. හරි දැන් sn ලියා ගන්නකොට sn කියන්නේ පදයෙන් වල එකතුවනේ. එතකොට දැන් මේක a plus ax වර්ගය අපි කලින් විදිහට මුලින් පද 3යි අගින් පද 3කුයි ලියා ගන්න ඕන. අගින් පද 3 ලියනකොට අපි දන්නවා n වෙනි පදේ එන්නේ මොකද්ද? ax n ඍණ 1. මේ n වෙනි පදේ. එහෙනම් එයාට කලින් පදේ ax n වෙනුවට n ඍණ 1 දාලා ඍණ 1. ඒ කියන්නේ මොකද්ද? ax n ඍණ 2. එයාට කලින් පදේ. හරිනේ? තවත් කලින් පදයක් ලියාගත්තොත් t n ඍණ දෙවෙනි පදේ මුලින් පද 3යි අගින් පද 3යි ලියන්න ඕන කලින් වගේ. ඒ කියන්නේ a මෙයාගේ x n ඍණ 2 ඍණ 1. ඒ කියන්නේ a x n ඍණ 3. හරිනේ? ප්‍රශ්න දැන් මේ පද 3 ලියා ගන්න මෙතන පිළිවෙල. ax n ඍණ 3. ඊට පස්සේ දෙවෙනි පදේ ax n ඍණ 2. n ඍණ 2 ප්ලස් අන්තිම පදේ ax n ඍණ 1. කොහොම වෙනවද? දැන් sn ඔහොම ලියාගන්න. දැන් කලින් එකේ අපි මොකද කරන්නේ? දෙපැත්ත මාරු කරලා ලියාගත්තා. මෙතන දෙපැත්ත මාරු කරලා ලියලා හරියන්නේ නැහැ. මෙතන මෙන්න මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අනුපාතයෙන් මේ ශ්‍රේණිය ගුණ කරනවා. xs. මේ අපිට මේ දීප ශ්‍රේණියේ පොදු අනුපාතය x නේ. x ගෙන් ගුණ කරනවා. දැන් ගුණ කරන බලන්න. එතකොට මෙතන එනවා ax. අතර එනවා ax වර්ගය. මෙතන එනවා ax ඝනය. ඔහොමම ගිහලා අතර එනවා ax n ඍණ 2යි. x ගෙන් ගුණ කරාම x බල අඩු වෙනවා. ප්ලස් මෙතන ax n ඍණ 1. අතන ප්ලස් ax n. ඒ බලය දර්ශක ගුණ කිරීමේදී පාදයන් සමාන නම් බලයන් එකතු වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේක 2. මේක 1 නම් දෙකෙන් එක අඩු කරනවා. කලින් කර එකතු කරපෙක දැන් කරන්න අඩු කරන එක. අඩු කරගම මේකෙන් මේක අඩු කරගම බලන්න x ඍණ 1ක් හැදෙනවා. එසේ. එහා පැත්තට මොකද වෙන්නේ? දැන් බලන්න අඩු කරගම මොකද වෙන්නේ? කැපිලා යනවා. මෙයා කැපෙනවා. මෙයා කැපෙනවා. ඔහොම මේකේන අනුරූපව මේකට කැපීගෙන ගිහිල්ලා. මෙයාගේ කෙනාකෝ ආයාගේ කෙනා මෙතන. මෙයාගේ කෙනා මෙහෙන් කැපේ. මෙයාගේ කෙනාකෝ එයාගේ කෙනා මෑත් එක්ක අඩු කරගමන් කැපෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ කවුද? මුලින් a කියන එක නයි. මෙන්න මෙයයි ax n ඍණ 1යි. so ax n කියන එක නයි. ඉතුරු වෙනවා. දැන් මොකද අපි කරන්නේ? a එකක් එළියට අරගෙන sorry මං අඩු කිරීමේදී පොඩි වැරද්දක් කරා. මොකද්ද? බලන්න දැන් මෙයාගේ එක්කෙනෙක් මෙතන අඩු වෙන්නේ නැහැනේ. එයාගේ එක්කෙනෙක් මෙතන අඩු වෙන්නේ නැහැ. එහෙනම් එයාගේ බිඳුව කියන එක්කෙනාගේ අඩු වෙනවලු. බිඳුවෙන් එයා අඩු වුණාට පස්සේ මෙතන ඍණ එකක් සෙට් වෙනවා කියලා පැහැදිලි කරගන්න. ඒකට මෙතන එන්නේ මෙහෙම නෙවෙයි. බලන්න. ඍණ ඒයි බිඳුවෙන් يعني මෙයා නෑ කියලා බෑ. මෙතන මොකක් හරි එකක් ඉන්න බෑ. එයාගෙන් අඩු වෙන්න ඕන. බිඳුව ප්ලස් නේ මෙතන තියෙන්නේ. එහෙනම් බිඳුව මෙයා අඩු කරාට පස්සේ ඍණ මෙයාගෙන් ඉතින් අඩු වෙන්නේ කියලා නෑ. මෙයාගේ xn එයා මෙතන බිඳුව නැත්තේ. ඒක බිඳුව කරාම xnම තමයි. දැන් බලන්න මේකෙන් x ඍණ 1යි sn a එකක් ඉරට ගත්තොත් xn ඍණ 1 බලන්න sn කියන එක කියලා එනවා. ඒ වාරයක් xn ඍණ යට 1 ඍණ x ඍණ 1. හරිනේ අපිට කලින් සූත්‍රය ලැබෙනවා. xn ඍණ x ඍණ 1. දැන් මේක තාත්වික අගයක් වෙන්න නම් x ඍණ 1 යටපදේ බිඳුව වෙන්න බෑනේ අසමානයි බිඳුව. ඒ කියන්නේ x අසමානයි 1 වෙන්න ඕන. හරි x අසමාන 1 වෙන්නත් ඕන. සහ මේකේ අනිවාර්යෙන් x කියන එක නා විශාලයි 1 වෙන්නත් ඕන. x විශාලයි 1 නම් සූත්‍රය මේක. x කුඩා 1 නම් මේ දෙන්න මාරු වෙනවා. දැන් ඊළඟ ප්‍රශ්න මොකක්ද? x සමානයි 1 වෙලාවෙ මොකක්ද දෙන්නේ? මම මේ ටික මකනවා. පැහැදිලිද කියලා හිතනවා. ඒ කියන්නේ x සමානයි 1. මම මේක මකනවා.
x සමානයි එක නම් මේ සීරීස් එකට මොකද වෙන්නේ මේ ශ්‍රේණියට මොකද වෙන්නේ Sn කියන්නේ පොදු අනුපාතය එක වුණා දැන් එක වුණත් මේක පවතින්න බෑ කියලා කියවනේ කලින් x සමාන එක වුණොත් මොකද වෙන්නේ මෙතන එකයිනේ මොකද ඉන්නේ a ඕම දිගටම ගිහලා ඒම තමයි ඉතින් එන්නේ දිගටම එතකොට Sn කියන එක ඒව කොච්චර තියෙනවද n ප්‍රමාණයක් n පැහැදිලිද කියලා හිතනවා එන්නේ පොදු අනුපාතයක නම් ශ්‍රේණිය එකද NA කියලා අපිට ලැබෙනවා. මතක තියාගන්න Sn සූත්‍ර තුනයි x විශාලයි එක නම් අපි භාවිත කරන්නේ මේක. හරිනේ xn ඍණ එක. x කුඩා එක නම් එක ඍණ xn. x සමාන එක නම් NA. මේ තුන මෙන්න විදිය අපි සාකච්ඡා කරා. ඊතරම්ම වැදගත් නැහැ. නමුත් වැදගත් වෙයි කියලා හිතනවා. කරපු ක්‍රමය අල්ලගන්න. මෙතනින් පස්සේ තියෙන ටික තමයි ගොඩක් වැදගත් වෙන්නේ. හොඳයි ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන ශ්‍රේණියක අபிසාරීතාවය සහ අපසාරීතාවය. ඒ කියන්නේ කන්වර්ජ් වෙනවද? මේ වචන ඉංග්‍රීසි වචන එහෙම නැත්නම් ඩයිවර්ජ් වෙනවද කියලා තමයි අපිට බලන්න තියෙන්නේ. මේ දෙක දැන් මම මේ දෙක කරන්නේ අපි ශ්‍රේණි පාඩම තව ටිකක් ඉස්සරහට ඉගෙනගෙන ගිහිල්ලා දැන් කිව්වට තේරුම් ගන්න අමාරුයි. නිසා ඉස්සරහට ඉගෙනගෙන ගිහිල්ලා මැදාරේදී මම මේ අபிසාරීතාවය සහ අපසාරීතාවය කියන්නේ මොකද්ද? ඒක චෙක් කරන විදිහ කියලා දෙනවා. දැන්ම කලබල වෙන්න එපා. සිලබස් එකේ ඊළඟට උගන්වන්න තියෙන්නේ මේක. නමුත් මම මේක මාරු කරලා තමයි සාමාන්‍යයෙන් හැම වෙලාවෙම උගන්වන්නේ. අපි ශ්‍රේණි ගණන් ඉස්සරහට හදලා ඊට පස්සේ අපි ආපහු මෙතනට එමු. මොකද එතකොට තේරුම් ගන්න පුළුවන් කියලා වැඩි දැන් කිව්වට තේරුම් ගන්න පුළුවන් කියලා අඩුයි. ඒක නිසා මම මේක නවත්තලා ඊළඟ කොටසට යනවා. දැන් අපි ඉගෙන ගත්තා සමාන්තර ශ්‍රේණි ඉගෙන ගත්තා. ගුණෝත්තර ශ්‍රේණිත් ඉගෙන ගත්තා. ඒ කියන්නේ පදයෙන් වල එකතු කිය n වෙනි පදේ ලියන්නේ කොහොමද? පදයෙන් වල එකතුව ලියන්නේ කොහොමද? මේකේ tn sn ලියන විදිහ සවිස්තරාත්මකව ඉගෙන ගත්තා. ඊළඟට අපි O level වල මේ දේ නම් ඉගෙන ගත්තේ නැහැ. ඊළඟට අපිට තියෙන සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි කියන්නේ මෙන්න මේක. දැන් බලන්න මේක සමාන්තර ශ්‍රේණියකුත් තියෙන ගුණෝත්තර ශ්‍රේණියකුත් තියෙන. මම දෙකට ගැලවුවොත් මේ 2 3 4. මෙයා 4. මෙයා සමාන්තර ශ්‍රේණිය. ඊට පස්සේ 3 6 12 මේ කියන්නේ මොකද? ගුණෝත්තර ශ්‍රේණිය. දැන් ඒකම වෙනවා 3 6 12. දැන් මේ දෙන්නා ගුණ වෙලා මේ සමාන්තර ශ්‍රේණියයි ගුණෝත්තර ශ්‍රේණියයි ගුණ වෙලා තමයි සමාන්තර ගුණෝත්තර ශ්‍රේණිය හැදෙලා තියෙන්නේ. මේක අලුත් දෙයක්. දැන් මේකේ අපිට n වෙනි පදය අපිට ලියා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. n වෙනි පදය කියන්නේ මොකද? UR කියන එකනේ පොදු පදේනේ. පොදු පදේ ලියන විදිහ කියලා දුන්නා. අපිට වැදගත් වෙන්නේ මේ ශ්‍රේණිය IK කොහොමද ලියන්නේ කියන්නේ ඉස්සෙන්. IK එකපාර ලියන්න සූත්‍රයක් නැහැ. අපි මේ පාඩමේ ඉගෙන ගන්න මෙන්න මේ වගේ විවිධ ශ්‍රේණිවල එකතු හොයන විදිහ තමයි මේ පාඩමේ අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපිට ළඟ ගැදළුව මෙන්න මේ සමාන්තර ගුණෝත්තර ශ්‍රේණිවල SN ලියන විදිය ඉගෙන ගන්න ඕන. මේක ටිකක් අමාරු වැඩක්. මම ගණන් දෙකක් තුනක් හදනවා. ඊටු ගණන් ඔයගොල්ලෝ තනියෙන් හදලා මම ක්‍රමයේ කියලා දෙනවා. ඊට පස්සේ මේ විදිහට හදන්න උත්සාහ කරමු. දැන් අපි මෙන්න මේ ගැටලුව මෙන්න මේ සමාන්තර ගුණෝත්තර ශ්‍රේණිය එකතු හොයන විදිය බලමු. දැන් මේක සමාන්තර ගුණෝත්තර ශ්‍රේණිය. දැන් මේ ශ්‍රේණියේ පදයෙන් වල IK තමයි අපෙන් අහන්නේ. පදයෙන් වල IK හොයන්න කලින් ඔක්කොටම ඉස්සෙල්ලා මෙයාගේ n වෙනි පදේ අපි ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ UR කියන එක නා හරියට ලියා ගන්න. මේ දේ මං කලින් ඉගෙනුවා. ඒ කියන්නේ මෙයාගේ පොදු පදේ හොයන විදිය කලින් ඉගෙනුවා. මං ආයි මතක් කරා. සමාන්තර ශ්‍රේණිය වෙනම ලියා ගන්න. හරිද? එයා ලියාගෙන දැන් මෙයාගේ TR කියන්නේ ඒ දන. මම කලින් කරා කලින් වීඩියෝ එක බලන්න කරුණාකරලා මතක නැත්තම් R න 1යි D. එතකොට මෙතන එනවා R ධන 1යි. හරිනේ? R ධන 1යි. ඊට පස්සේ ගුණෝත්තර ශ්‍රේණිය ලියාගත්තොත් 3 6 12 3. උඩ මෙයාගෙන TR කියන්නේ AX AX කියන්නේ 3යි. R න 1. තව සුළු කරොත් මෙයා ලස්සන සුළු වෙනවානේ. එහෙනම් මේ තුනත් ඇතුළට දාන්න පුළුවන්. එතකොට කෙලින්ම 3R කියලා හැදෙනවා. සෝරි. මෙතන මේ පොදු අනුපාත දෙකයිනේ. කියන්නේ 12 හරියට මෙතන දෙකයි. ඊට මෙහෙම ලැබෙනවා. එතකොට මෙන්න මේ ශ්‍රේණියේ පොදු පදයේ කියන UR කියන එකට ලියා ගන්න පුළුවන්. මම ඔයගලන්ට කිව්වා මේකේ පොදු පදයක් හොයාගත්තට පස්සේ මේක පොඩක් චෙක් කරන්න කියලා දාලා. මෙයාගේ දාලා චෙක් කරන්න පළවෙනි පදේ හැදෙනවා R සමාන 1 දැම්මට පස්සේ R සමාන 8 2 දැම්මම දෙවෙනි පදේ හැදෙනවනේ හරියට 2යි 3යි 2 දැම්මම 2යි 10යි. හරි දෙකක්වත් චෙක් කරන්න. පොදු පදේ ලියා ගන්න කියන්නේ
මේ ශ්‍රේණියේ පද n වල එකතු ලියන්න අපිට මුලින් පද 3යි අගින් පද 3කුයි ලියා ගන්න ඕන. හරිද? බලන්න වල IQ වෙනකොට මතක තියාගන්න. අර දීපු ගාන SN කියන මෙහෙම දාගත්තා. මුලින් පද 3යි අගින් පද 3යි ලියන්න ඕන. අගින් පද 3 ලියා ගන්න ඕන නිසා තමයි මේ UR කියන එක අපි ලියා ගන්න මෙහෙම. කියන්නේ අන්තිම පද 3 කියන්නේ මේ හරියනවා n වෙනි පදය, n ඍණ 1 වෙනි පදය, n ඍණ 2 වෙනි පදය. ඔන්න ඔය ටික අපි ලියා ගන්න ඕන. මුලින් පද 3යි අගින්. ඒකට තමයි මේක ඕන. මට කලින් පොඩ්ඩක් බලන්න පොදු අනු මේ UR ලියනකොට මෙන්න මෙතන වරද්දලා ලියනද කියලා චුට්ටක් බලන්න. මෙතන පොදු පදේ හරියට ලියුවහම මේක එන්නේ. එතකොට දැන් n ඍණ 2 වෙනි පදේ කියන්නේ මොකද? un ඍණ 2. r ට n ඍණ 2 දාන්න. n ඍණ 2 දැම්මොත් n ඍණ 2යි ධන 1යි 3යි 2යි n ඍණ 2යි ඍණ 1යි. එතකොට එන්නේ මොකද්ද? n ඍණ 1යි 3යි 2යි n ඍණ 3. ඒක තමයි n ඍණ 2 වෙනි පදේ. ඒක මෙතෙන්ට දාන්න. මුලින් පද 3යි අගින් පද 3යි ලියන්න එපා. r + 1 3 2 r ඍණ 1. ඊට පස්සේ n ඍණ 1 වෙනි පදේ කියන්නේ un ඍණ 1. n ඍණ 1 කියන්නේ එතකොට n ඍණ 1යි ධන 1යි 3 n ඍණ 1 ඍණ 1. එතකොට n ඍණ 2 එතකොට එන්නේ මෙතන න n. අපි n ම දා ගන්නවද r ම දා ගන්නවද? අපි n දාගෙන යන පද n වල එකතු වෙනවා n. එතකොට මෙතන n එන්නේ n දෙකේ n ඍණ එතකොට sorry මෙතන n ඍණ 2. කලින් එකේ n ඍණ 3 නේද දෙන්න ඕන බලන්න. මම ආයි චෙක් කරනවා. un ඍණ 2 දැම්මොත් මෙතන n ඍණ 2යි ධන 1යි 3 2 n ඍණ 2 ඍණ 1 මෙතන n ඍණ 3 එනවා. හරි. ඊළඟ දැම්මට පස්සේ n ඍණ 2යි ඊළඟ පදේ. n වෙනි පදේ කියන්නේ ඉතින් r ට කෙලිම n දාන්න. දාපු ගමන් එනවා. n ධන 1යි n ඍණ 1. ඊට පස්සේ මුලින් පද 3යි අගින් පද 3යි ලියාගත්තා. ඊළඟට දැන් අපි දන්නවා මේ ගුණෝත්තර ශ්‍රේණියක් මෙයාගේ තියෙනවා. මෙන්න 3 6 12 කියන ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අන්තරය 2යි. sorry පොදු අනුපාතය 2යි. ඊළඟට මතක තියාගන්න මෙන්න මේ ඊළඟ පේලිය අපි ලියා ගන්නවා මෙන්න මෙහෙම 2යි දැන් 6 2කින් ඉඳලා 3යි. 2 මෙන්න මෙහෙම 2යි SN කියන එක නේ හැමතිස්සෙම මෙහෙම. සමාන්තර ගුණෝත්තර ශ්‍රේණියක් දුන්නා පස්සේ ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතයෙන් මෙන්න මේ මුළු ශ්‍රේණියම ගුණ කරන්න. ගුණ කරනකොට මතක තියාගන්න. ගුණ කරන්නේ ගුණෝත්තර ශ්‍රේණියම තමයි ගුණ කරන්නේ. දෙක ඉස්සරහින් තියෙන ගුණෝත්තර ශ්‍රේණිය දෙවෙනිට දෙන්නේ එහෙනම් 6. ගුණෝත්තර ශ්‍රේණියම ගුණ කරන්න. ඔහොම. ගුණෝත්තර ශ්‍රේණියම ගුණ කරවිතු දෙකෙන් ගුණ කරාම මෙතන මොකක්ද වෙන්නේ? දැන් මේ හැම පදයක්ම ගුණ කරන්න එපයි දෙකෙන්. ගුණ කරනකොට ගුණෝත්තර දැන් මෙතන දෙකක් ගුණ කරන්න පුළුවන් තුනක් ගුණ කරන්න පුළුවන්. එතකොට අපි ගුණ කරන්නේ ගුණෝත්තර ශ්‍රේණියමයි යාගේ පොදු අනුපාතයෙන් ගුණ කරන්නේ. ගුණෝත්තර ශ්‍රේණිය ගුණ කරන්නේ ගුණෝත්තර ශ්‍රේණිය ගුණ කරාම 6යි 12යි දෙකම ගුණ කරන්න පුළුවන්. දැන් මේ ශ්‍රේණිය දෙකෙන් වැඩි කරා කියන්නේ දෙකෙන් ගුණ කරා කියන්නේ මෙයාගේ පොදු අනුපාතයෙන් ඕන ගුණ කරන්න. ගුණ කරාට පස්සේ හැම පදෙම ගුණ කරන්න. හැම පදෙම ගුණ කළ යුතුයිනේ ගුණ කරනකොට ගුණ කරන්නේ ගුණෝත්තර ශ්‍රේණිය. මෙතනත් ගුණෝත්තර ශ්‍රේණිය ගුණ කරාට පස්සේ මෙතන මම මේ ඉන්න බල ටික හරි ලියන්න. මෙතන මේ දෙකේ දැන් ගුණෝත්තර ශ්‍රේණියකට r ඍණ 2. ඊළඟ පදේ එන්නේ n 3යි 2 sorry මෙතන n එන්නේ n r පටල ගන්න. එතන n ඍණ 1. අන්තිම පදේ මොකද? ප්ලස් n ධන 1යි 3 2 n. ඒ දෙකෙන් ගුණ කරාට පස්සේ පාදයන් සමාන නම් බලයන් එකතු වෙනවා. ওই විදිහට සුළු වෙනවා. මතක තියාගන්න මෙතන හරියට ගත්තොත් පද 3 3 ලියන්න ඕන අනිත් පැත්තෙන්. මට මෙතන ඉදිරි නැති නිසා මම පද 2 2 ලියලා මේක සුළු කර ගන්න. ඔයගොල්ලෝ පද 3ක් දාලා හදමු. හරි මම පද 2කට අඩු කරලා ලියාගත්තා. දැන් ඊළඟ වැඩේ අපි අර ගුණෝත්තර ශ්‍රේණියක පද එකතු කරනකොට SN වගේ මෙයා 1 මෙයා 2 හැමතිස්සෙම මතක තියාගන්න මෙතන එකෙන් දෙක අඩු කරන්න. එකෙන් දෙක අඩු කරොත් බලන්න මේකෙන් මේක අඩු කරගම මෙතන රිලේෂන් ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් අඩු කරනකොට බලන්න. දැන්
හැමතිස්සෙම ගුණෝත්තර ශ්‍රේණිය නියතව තියෙන විදිහට අඩු කරන්න බලන්න මෙතනත් 6 මෙතනත් 6 මෙතනත් 12 මෙතනත් 12 ඒ කියන්නේ මෙන්න මේ දෙන්න පාර්ට්නර්ස්ලා ආයේ මේ දෙන්න පාර්ට්නර්ස්ලා මෙයාගේ පාර්ට්නර් මේ ඊට පස්සේ මෙයාගේ පාර්ට්නර් කවුද මෙයා මෙයාගේ පාර්ට්නර් කෙනෙක් නෑ මෙයාගේ පාර්ට්නර් මෙතන ඇති එතන අපි ඒක ලිව්වේ නෑ දැන් අඩු කරනකොට මෙයා ප්‍රශ්නයක් නෑ ඒක දෙවරක් 3 6යි කියලා ගෙලින්ම දාන්න දැන් අඩු වෙනකොට බලන්න 3 වරක් 6යි දෙවරක් 6යි දැන් ඒක මම එකක් විතරක් නිකන් ලියන්න ඒ කියන්නේ මේ දෙන්න පොදුයිනේ 6 එළියෙන් තියාගෙන 3 රින 2 නෙවෙයි තියෙන්නේ එතන ඩොට් එක දෙන ගුණගෙන කියන්නේ ඒත් වෙන්නේ 6යිනේ 6 දමාන ඊට පස්සේ බලන්න මේ දෙන්න අඩු වෙනකොට 12 කියන එක නියතයක් 4න් 3ක් අඩු කරාම මේකයි 12 ඊට පස්සේ දැන් මෙතන මෙයා නැහැ මෙයා ගාවටම දෙකෙන් 33ක් දාන්න 1 2 3 දාන්න මෙයාත් නැහැ මෙයා ඉන්නවා ඒක එතකොට දැන් එයා අඩු කරනකොට කොහොමද කරන්නේ මෙන්න මේ දෙන්න නියත ඒ කියන්නේ 3 2 ඉන්ද්‍රණ එක නියත අතුලට එන්නේ කවුද මෙයා මෙන්න මේ පදෙන් මේ පද කියන්නේ ඉන්දන එක ඍණ එන්නේ බලන්න දැන් ඒ කියන්නේ මෙයා පොදු වරහණක් දාලා ඊට ඇදලාගෙන මේ දෙන්න අඩු කරාන හරියයි මේ දෙන්න පොදුයිනේ මේ දෙන්න අඩු වෙනකොට වෙන්නේ මේ පද දෙක අඩු කරනකොට වෙන්නේ දැන් මේකෙන් මේක අඩු වෙන්නේ අඩු වෙනකොට මේ දෙන්න පොදු වරහන් දාලා ඊට අරගෙන මේකෙන් මේක අඩු වෙනවා එතකොට n10 කැපිටල් එක එකයි එන්නේ ඒ කියන්නේ එතන එන්නේ 3 2 n එක හරිනේ පැහැදිලිනේ ඊට පස්සේ දැන් බලන්න දැන් මේ පදේ තනි වුණා කවුද මෙන්න මෙයා එතකොට එයාට මේ පැත්තෙන් අඩු වෙන්නේ එක වෙන එතකොට බිඳුවෙන් මේක අඩු වෙනවා එතකොට ඒක ඍණ කියලා දාන්න මතක තියාගන්න මෙතන අඩු වෙනකොට දැන් මෙයාගේ මෙතන අඩු වෙන ඉතින් බිඳුවක් අඩු වුණාට පස්සේ බිඳුව මේක ප්‍රශ්නයක් නෑ මෙතන අනිවාර්යයෙන් ඍණ එන්නේ පටල ගන්න ඒ කියන්නේ හැම පදයක්ම මේ විදිහටම අඩු කර ලියනවා අපි හැමතිස්සෙම කරන්නේ මේක තමයි SN ලියා ගන්න පොදු අනුපාතයෙන් ගුණ කරලා ලියා ගන්න ගුණ කරනකොට ගුණෝත්තර ශ්‍රේණියම ගුණ කරන්න මතක තියාගන්න ඊට පස්සේ මේකෙන් මේක අඩු කරන්න අඩු කරාට පස්සේ මෙහෙම ලැබෙනවා දැන් මේක සුළු කරනකොට පරිස්සමෙන් සුළු කරන්න මෙන්න මෙහෙම මෙතන මෙන්න මේකේ මොකක් හරි විශේෂයක් පේනවද බලන්න හරි දැන් මේ ටික වෙන් වුණාට පස්සේ මෙතන තියෙන ගුණෝත්තර ශ්‍රේණියක් කියලා තේරෙනවා කොහොම ගුණෝත්තර ශ්‍රේණියද මම මෙයාගේ මේ ලියන්නම් පොදු පදේ ලියුවොත් ඒකට t එන්නේ tr ලියා ගන්න පුළුවන් a 6යි x කියන්නේ එතකොට 6 2යි දෙකේ r ඍණ එකනේ x n ඍණ එකනේ එතකොට මෙතන n ඍණ එක පැහැදිලිද මෙයාගේ පොදු පදේ මම තා පොඩ්ඩක් සුළු කරනවා මොන 3යි 2යි දෙකේ n ඍණ එක දැන් මේ දෙකත් ඇතුළට දැම්මම පස්සේ මෙතන එනව නේද 3 2 n කියලා නේද පැහැදිලිද දැන් මෙන්න මේ ශ්‍රේණියේ පොදු පදේ මේක කියලා පැහැදිලිද මං සුළු කරා මේ 6 කියන එක 3 වරක් 2 කියලා දෙක ඇතුළට දාන්න පුළුවන් දෙකේ n කියලා දැන් එහෙම ගත්තොත් n එක දැම්මට පස්සේ පළවෙනි පදේ හැදෙනවා දෙක දැම්මම දෙවෙනි පදේ හැදෙනවා දැන් n දැම්මම n වෙනි පදේ එන්න ඕනේ මේ n වෙනි පදේ මෙතන නමුත් තියෙන අන්තිම පදේ n ඍණ එක ඒ කියන්නේ අපිට පැහැදිලි වෙනවා මෙන්න මෙතන තියෙන්නේ මොකද්ද මේ මෙතන ඇවිල්ලා තියෙන්නේ මොකද්ද පද n ඍණ එකක් ඇති ගුණෝත්තර ශ්‍රේණියක් තමයි පද n ඍණ එකයි මතක තියාගන්න ඇයි මෙතන n ඍණ එක තියෙන නිසා අර n වෙනි පදේ ලියුවට පස්සේ පද n ඍණ එකක් තියෙන ගුණෝත්තර ශ්‍රේණියක් තමයි මෙතන තියෙන්නේ එහෙනම් මේ පද n ඍණ එකක් තියෙන ගුණෝත්තර ශ්‍රේණිය එකතු අපිට ලියා ගන්න පුළුවන් නේද කොහොමද පද n තියෙන ගුණෝත්තර ශ්‍රේණිය එකතු වෙන්නේ මොකද SN සමානයි මතක නැර සූත්‍රය පොදු අනුපාතයකට වඩා වැඩි එහෙනම් xn ඍණ එකයි xn ඍණ එක එහෙම නෙන්නේ දැන් මම ඒකත් එහෙම තියෙන්නලා මේ පේජේ තා චුට්ටක් යටින් ලියන්න ඍණ SN සමානයි 6 ප්ලස් මෙන්න මේ ශ්‍රේණිය එකතුව මට ලියා ගන්න පුළුවන් ඒ වාරය ඒ කියන්නේ මුල් පදේ 6යි 6යි ඊට පස්සේ xn ඍණ එක xn කියන්නේ x කියන්නේ 2යි n වෙනුවට මෙතන තියෙන්නේ මොකද n ඍණ එක පද n ඍණ එකයි තියෙන්නේ පද n තියෙනන් තමයි ඍණ එක යට 2 ඍණ 1 පැහැදිලිද ඍණ n ධන 1 3 2 n පැහැදිලිද කියලා දැන් මේක තවදුරටත් සුළු කරමු ඍණ s 6යි යට 2 එකක් එකයි
දැන් මේක සුළු කරනකොට මෙන්න මෙතන මේ විදිහට සුළු කරන්න පුළුවන්. මෙතන 3 වරක් 2නේ. 3 වරක් 2 මම මේක ගුණ කරනවා. n ඍණ 1. එතකොට ඍණ ආපහු මෙතන 6. ඍණ n + 1 3. උඩින් පෙළියක් මකන්න. මකනකොට මම මෙන්න මේ හරිය වගේ කරන්න. ඊට පස්සේ බලන්න ඉන්න විදිය ඍණ SN සමානයි. දැන් මෙතන මේ කාය ඇතුළට දාන්න 3. එතකොට දෙකේ හරි. මේ දෙන්නත් නිකන් ගුණ කරලා දාන්න. එතකොට නෝ ඍණ මේකෙන් ගුණ කරොත් 3n දෙකේ n ආයෙ මේකෙන් ගුණ කරොත් ඍණනේ ඍණ 3 2 n. දැන් අපිට බැලුවම පේනවා මෙන්න මේ දෙන්න කැපිලා. හරිනේ මේ දෙන්න කැපිලා. කැපිලා කියලා අන්තිමට එන්නේ කැපිලා ගියාට පස්සේ අන්තිමට එන්නේ ඍණ SN සමානයි 6 ඍණ 3n 2n. ඍණ SN අපිට වැඩක් නැහැ. අපිට ඕන SN. SN එන්නේ මොකද්ද? SN එන්නේ මොකද්ද? 3n 2n ඍණ 6. මේ පොඩි වැරද්දක් වෙලා දෙනවා මේ සුළු කරනකොට මිස් වෙලා තියෙනවා. මෙන්න මෙතන අපිට මෙහෙම පේලියක් ආවා. ඍණ SN සමාන 6 ධන 3 2 2 n ඍණ 1 ඍණ 6 ඍණ n ධන 1 3 2 n. ඒක උඩට ගිහිල්ලා ලියනකොට සුළු කරලා මෙන්න මේ ඍණ 6 මම ලියලා නැහැ. මොන්නේ ඍණ 6 මෙතනින් එන්න එපා. ඒක ලියුවට පස්සේ මෙන්න මේ දෙන්න සුළු වෙනවා. සුළු වුණාට පස්සේ ඔයගොල්ලෝ හරියට සුළු කිරීම කරන මෙන්න මේ 6 නැති වෙනවා. 6 නැති වුණාට පස්සේ SN කියලා එන්නේ මේක. පැහැදිලිනේ SN එන්නේ ඒක. මම දැන් මේක වගනවා. දැන් බලන්න. SN කියලා අපිට මේක ලැබුණා. මේක තමයි අපිට අර මෙන්න මේ දීපු මෙන්න මේ ශ්‍රේණියේ පදයෙන් වල එකතුව. පදයෙන් එකතු කරාම එන්නේ මේක. අපි බලමු හරිද කියලා. බලන්න n සමාන 1 වෙලාවයි. S1 මොකක්ද දෙන්නේ? 3. එතකොට 3 වර මෙතන 1යි 3යි 2යි 6යි. පද එකක එකතු වෙනවා බලන්න. පද එකක එකතු 6යි. පළවෙනි පද එකතු 6යි. n සමානයි 2 වෙලා S2 එන්න ඕනේ. S2 එන්නේ මොකද්ද බලන්න. 3 වරක් 2 එතකොට මෙතන 6යි. 2 වර්ගය 4යි 24යි. බලන්න 24ක් වෙන 24ක පද දෙකක් එකතු මුල් පද එකතු බලන්න 3 වරක් 2 6යි. දෙවෙනි පදේ ඉන්නේ 6 වරක් 3 18යි 18යි 6යි 24යි. පද දෙක එකතු. දැන් මේ විදිහට අපිට පද n වල එකතු. දැන් පද 10ක එකතු වුණාම මොකද කරන්නේ? n ට 10 දාලා සුළු කරන්න පද 10ක එකතු ලැබෙයි. හැමතිස්සෙම සමාන්තර ගුණෝත්තර ශ්‍රේණියක් දුන්නොත් මේ පියවර වල ටික අනුක්‍රමණය කරලා සුළු කරගෙන යන්න අර මැද හරියට යනකොට හැමතිස්සෙම ලැබෙන්නේ පද n ඍණ එකක් තියෙන ගුණෝත්තර ශ්‍රේණියක් ලැබෙයි. එයාගේ අයිකේ හරියට ලියන්න. මම මෙතන මේ අභ්‍යාසයක් විදිහට තව ගණන් එකක් විතර විසඳලා දාන්නම් ඉස්සරහට. අභ්‍යාසයක් විදිහට තව ගණන් දෙක තුනක් දාන්නම්. ඒවා තනියම විසඳලා උත්තර එනවද කියලා බලන්න. උත්තර චෙක් කරන්න මෙහෙමයි. පද දැන් ආවට පස්සේ පළවෙනි n එක දාලා බලන්න පද එකක එකතුව නම් හරියට මේක ලැබෙනවා. ඊළඟට n දෙක දාලා බලන්න. පද දෙකක එකතුව ලැබෙන්න ඕන මේ විදිහට. දැන් මේකේ පද දෙකක එකතුව 24යි කියලා එනවනේ. 24යි මේ දෙක එකතු කරාම 34 ලැබෙනවා. සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි එකතු කරන්න මෙහෙමයි. විභාගයට දීලා නැහැ. ටර්ම් ටෙස්ට් වලට වගේ නම් දෙනවා. දෙන්න බැරි කමකුත් නැහැ කියන එක මතක තියාගන්න. මෙහෙමයි සමාන්තර ගුණෝත්තර ශ්‍රේණියක එකතුව. කටපාඩම් කරන්න එපා. සුළු කරගෙන යන්න තියෙන්නේ. සමාන්තර ශ්‍රේණියට ගිල්ලේ සූත්‍රයක් තියෙනවා. ගුණෝත්තර ශ්‍රේණිය වලට තියෙනවා. සමාන්තර ගුණෝත්තර ශ්‍රේණිය වලට එහෙම නැහැ. ශ්‍රේණීන් ශ්‍රේණියට වෙනස් වෙනවා. SN අපිට එකතු කරලා ගන්නයි තියෙන්නේ. ගණන් ටිකක් දානවා. ඒ ටික තනියම විසඳන්න. මේ ගැටලු තුන අභ්‍යාස විදිහට විසඳන්න. කලින් විදිහටම තමයි සමාන්තර ගුණෝත්තර ශ්‍රේණි දෙකක් පොදු පදේ ලියාගන්න. SN ලියාගන්න මුලින් පද 3 යාගෙන් පද 3යි. ඊළඟට SN කියන කෙනා යාගේ පොදු අනුපාතයෙන් ගුණ කරලා ඊළඟ ශ්‍රේණිය ලියාගන්න. හරියට එකෙන් දෙක අඩු කරන්න. ඍණ කියලයි මැද හැදේ ගුණෝත්තර ශ්‍රේණියක් ඒ විදිහට කලින් විදිහටම සුළු කරලා ගන්න. මම තව එක ගැටලුවක් විසඳනාකාරී ඉදිරියට දාන්න. මේ ගැටලු තුන තනියම කරන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න.